අසී වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, දැන් මේ වෙලාවේ මේ පින්වත් හැම දෙනාම සූදානම් වෙන්නේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙලා සියලු දෙවියන්ට සියලු මිනිසුන්ට සංසාර සාගරයෙන් එතර වී අමා නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස දේශනා කොට වදාළ සීසත් ධර්ම දේශනාව අතර මේ කාලේ යම්කිසි දහම් කොටසක් ශ්‍රවණය කරගෙන ජීවිත අවබෝධයක් ධර්ම අවබෝධයක් ඇති කර ගන්නටයි හැමදෙනාම බලාපොරොත්තු වන්නේ. මේ ශ්‍රවණය කරගන්න ධර්ම දේශනාව අපි හැමදෙනාටම මාර්ගඵල ප්‍රතිවේදයෙන් අග්‍ර නිර්වාණය පිණිස පාරමී ශීර්ෂයක් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන හැටියට සිහිපත් කරනවා. විශේෂයෙන්ම පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදුනේ රතන සූත්‍ර දේශනාවෙහි බුද්ධ රත්නේ ගුණ වර්ණනා කරන උතුම් ගාථා රත්නේ තමයි මුලට අපි තබා ගත්තේ. විශේෂයෙන්ම පින්වත්නි, මේ රතන සූත්‍රය පිළිබඳව අපි හැමදෙනාම දන්නවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් 7 වතාවක් දේශනා කරපු සූත්‍ර දේශනාවක් තමයි මේ රතන සූත්‍රය. අනෙක් සූත්‍ර පින්වත්නි එකපාරයි දේශනා කරන්නේ. දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රය එකපාරයි. අනන්ත ලක්කන සූත්‍රය, කරණීය සූත්‍ර ආදී මේවා එකපාරයි දේශනා කළේ. හැබැයි මේ රතන සූත්‍රය 7 වතාවක් දේශනා කරලා තියෙනවා. පළවෙනියට දේශනා කළේ ඒ විශාලා මහනුවර ඇති වුණා වූ තුම්බිය සමනය කිරීම සඳහා තමයි මේ සූත්‍රය දේශනා කළේ. ශ්‍රී ලංකා වාසී බෞද්ධයන් වශයෙන් අපිටත් වැදගත් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාස ශ්‍රී ලංකා ද්වීපයට වැඩලා මහියංගනේදී මේ උතුම් සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුණා. විශේෂයෙන්ම පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ලංකාවට පැමිණෙන ඒ කාලේ වෙනකොට මේ ලංකාව අමනුෂ්‍යයන්ගෙන් පිරිච්ච රටක්, නැත්නම් යක්ෂයන්ගෙන් පිරිච්ච රටක්. උන්වහන්සේ අනාගතේ බලා දේශනා කළා, මාගේ මේ ධර්මය අන්තිමේට රැකෙන එකම රට තමයි මේ ශ්‍රී ලංකා ද්වීපය කියලා. දේවින්ද නම් වූ සක්‍රජතුමාට දේශනා කරනවා, පතිට්ඨිස්සති දේවින්ද ලංකායන් මම ශාසනං. මගේ ශාසනය පිහිටන්නේ ශ්‍රී ලංකා ද්වීපේ. අපිට ඒක අද හොඳ හැටි පේනවා. බුදුරජාණන් වහන්සේ ඉපදුන ඒ ඉන්දියාවේ වත් අද මේ වෙනකොට අපේ ලංකාවේ තරම් දහම නැහැ. මේ වෙනකොට ටිකක් හෝ බෞද්ධයෝ ඉන්නවා නම් අපේ අනගාരിക ධර්මපාල ශ්‍රීමතානන් හා යම්බෙට්කාර්තුමා නිසා තමයි
දැන් මේ වෙනකොට යම් ප්‍රමාණයක හෝ බෞද්ධ පරිසරයක් ගොඩනැගිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉපදුන රටේ පවා ධර්මයේ පිරිහුණා. හැබැයි බුදුමුවෙන් දේශනා කොට වදාලා මේ ශාසනය ශ්‍රී ලංකා ද්වීපයේ පිහිටන්නේ කියලා. ඉතින් උන්වහන්සේ මේ ශ්‍රී ලංකා ද්වීපය පිරිසිදු දිවයිනක් කරන්නට ඕන කියලා. තමයි එදා බුද්ධත්වයෙන් 9 වෙනි සතියේ උරුවෙල් කාශ්‍යපගේ ආශ්‍රමයේ ඉඳලා අහසට පැන නැගිලා උතුරු කුරු දිවයිනට පිණ්ඩපාතේ වැඩම කරලා අනවතත්ත විල්තර සමීපයේදී දානේ වළඳලා මහියංගනේට වැඩම කළේ. එදා පින්වත්නි මහියංගනේ යක්ෂ සමාගමනක් නැත්නම් යක්ෂ සම්මේලනයක් යක්ෂ සමිතියක් තිබ්බ දවස. කෝටි ලක්ෂයක් යක්ෂයෝ ඒකරාශි වෙලා හිටියා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා ඒ පලාතම ඔවුනොවුන්ට ඔවුනොවුන් නොපෙනෙන ආකාරයට මුළු පලාතම අඳුරු කළා. යක්ෂයින් හිතනවා අපේ අවසානයේ තමයි මේ මොකද වෙන්න යන්නේ. කෙනෙකුට කෙනෙක් පේන්නේ මේ දහවල එකපාරට ඝන අන්ධකාරයක් බවට පත් වුණා. ඊට පස්සේ ඒ ඝන අන්ධකාරයේ මැදින් නීලපීත ලෝහිත ඕදාත මාන්දිස් ප්‍රබස්සර යන බුදුරැස් මාලා විහිදුවමින් මහා ගිනි කඳක් උඩ වැඩ ඉන්න ආකාරයට තථාගතයන් වහන්සේ පෙනෙන්න සැලැස්සුවා. ඒ වෙලාවේදී මේ යක්ෂ පිරිස බුදුරජාණන් වහන්සේ දකින්නකොට හිතනවා මුන් වහන්සේ අපිව ගලවා ගන්නට ඇවිල්ලා තියෙන්නේ. අපව බේර ගන්නට ඇවිල්ලා තියෙන්නේ. මේ යක්ෂ පිරිස කියනවා අපිව ගලවා හරින්න අපිව බේර ගන්න කියලා. ඒ වෙලාවේදී උබලාට කරදර පිණිස නෙවෙයි පැමිණියේ කියලා උන්වහන්සේ වදාරලා පත්කඩේ ලා ගන්න තැනක් ඉල්ලනවා. යක්ෂයන් එහෙ මෙහෙ ඈත් වෙලා හරියටම උන්වහන්සේට පත්කඩේ ලා ගන්න තැනක් ලබා දුන්නා. ආන් එතන පත්කඩේ ලාගෙන උන්වහන්සේ සමාපatti සුවයට සමවැදුණා. ආන්ගේ උත්තම භූමියේ තමයි අද මේ වෙනකොට මේ මහියංගන මහා සෑය පිහිටලා තියෙන්නේ. මහියංගන චෛත්‍ය පිහිටලා තියෙන්නේ. ඊළඟට උන්වහන්සේ ශරීරයෙන් ඒ ගිනි ජාලා පිට කරනකොට මේ යක්ෂයෝ ටික සේරම ඈතට ගිහිල්ලා නැගෙනහිර වෙරළ දක්වාම ගියා. නැගෙනහිර වෙරළ දක්වාම මේ යක්ෂ පිරිස ඈත් වුණා. ඈත් වුණායින් පස්සේ උන්වහන්සේ අදිෂ්ඨානයක් කරලා මහ මුහුද මැද තියෙන ගිරි කියන දිවයින උන්වහන්සේගේ අදිෂ්ඨාන බල මහිමෙන් අර නැගෙනහිර වෙරළ තීරයට අදිෂ්ඨානින් ඒ ගිරි දිවයින ලං කරගත්තා. හරියට නැවක් පාවෙලා එන්න වගේ පින්වත්ටි ගිරි දිවයින එහෙම්මම පාවෙලා වෙරළ ගාවට ආවහම උන්වහන්සේගේ අර ගිනි රශ්මී මාලා පතුරවනකොට යක්ෂයෝ ටික සේරම ගිරි දිවයිනට නැංගා ගොඩ වුණා. ඒ වෙලාවේදී උන්වහන්සේ අදිෂ්ඨාන කළා මේ ශ්‍රී ලංකා ද්වීපය බොහෝ ඈතට මහ මුහුද මැදට මේ ගිරි දිවයින යෙත්වා කියලා. අර යක්ෂයින් සමග එහෙම්ම පින්වත්නි ඈතට ගිහිල්ලා මහ මුහුදේ මැදට ගියා මේ ගිරි දිවයින. එහෙම ගිහිල්ලා උන්වහන්සේගේ අදිෂ්ඨාන ශක්තියෙන් ශ්‍රී ලංකා ද්වීපයේ මනුස්ස වාසයකට සුදුසු පරිසරයක් ගොඩනැගුවා. මොකද
මනුස්ස වාසයක් තිබුණොත් තමයි මේකේ ධර්මයේ පිහිටන්නේ. ඊළඟට තමයි මේ රතන සූත්‍රය එදා උන්වහන්සේ මහියංගනේදී දේශනා කරන්නට යෙදුනේ. 7 පාරක් දේශනා කරපු සූත්‍රය. විශාලා මහනුවරදී අපි ඒ කතා ප්‍රවෘත්ති දන්නවා. ඒ විශාලා මහනුවරට මහා නියගයක් නැත්තම් දරුණු ඒ නියගයක් ඇති වුණා. ඒ නියගය නිසා ජලය නැති වී ගියා පානය කිරීමට. ගොවිතැන්පත් කරගන්නට බැරුව ආහාර පාන හිග වෙලා මිනිසු මහා දුකකටපත් වුණා. ආහාර පාන නැතිව මේ නියගය නිසා වයසක ටික මැරෙන්න පටන් ගත්තා. ඉස්සල්ලාම අර කයේ හයිය එහෙම ශක්තිය නැති පිරිස මැරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ මලකුණු උස්සලා ගෙනියන්නවත් කවුරුවත් නැහැ. එතකොට මොකද වුනේ? ඒ මලකුණු නිසා විස බීජ ඇති වෙලා රෝග මිනිසුන්ට හට ගන්න පටන් ගත්තා. දැන් රෝග බිය හැමතැනම පැතිරෙනවා. දැන් ලෙඩ රෝග ඇති වෙලා. දැන් මේ මලකුණු අනුභව කරන්නට අමනුෂ්‍යෝ ලං වුණා. යක්ෂයන් මේ මලකුණු කණ්ඩ ආවා. ඇවිල්ලා මේ මලකුණු කන ගමම්ම අර ලෙඩ වෙලා තැන් තැන් වල වැටිලා ඉන්න මිනිසුන්ගේ ඇඟවල් වලට වැහිලා මිනිසුන්ගේ ඇඟවල් වලින් පින්වත්නි එල්ලේ උරා බොනවා. බොහෝ විදිහේ මිනිසුන්ට කරදර කරනවා. දවසට දෙකට දහස් ගාණක් මෙරි යන්න පටන් ගත්තා. දැන් තැන් වල යක්ෂ ප්‍රේත භූත පිසාච කුම්භාණ්ඩ අමනුෂ්‍යෝ ගැවසිලා හරියට සොහොන් පිට්ටනියක් වගේ. මලමිනි මේ අත පිරිස පනා දිනවා. මේ විදිහට මහා ව්‍යසනයක් ඇති වුණා. දැන් රාජමාලිගාවේ පිරිස විශාලා මහනුවර කියන්නේ එදා ඉන්දියාවේ තිබ්බ 12 මහා ජනපදයන්ගේ බොහොම ශාස්ත්‍රික රාජ්‍යයක්. ලෝකේ පළවෙනි සමූහ ආණ්ඩුව 7707 දෙනෙක් රජවරු රජකම් කළා. සමූහයක් විසින් කරවන ආණ්ඩුවක්. ලිච්ඡවි කියලා කියනවා. දෙවියන්ගේ මෙන් දිදුලන හමක් තියෙන හින්දා මේ ලිච්ඡවි කියලා කියනවා. එතකොට පින්වත්නි මේ රාජ්‍ය විනාශ වෙලා යන්න පටන් ගත්තා. දැන් රාජ්‍ය සභාවේදී මොකද්ද මේකට කරන විසඳුම? දැන් එක යාග හෝම පවත්නවා, දෙවියන්ට පුද පූජා පවත්නවා. කරන්න පුළුවන් හැම જાතියම කළා. හැබැයි කිසිම ඵලයක් නැහැ. මිනිසු ලෙඩ වෙනවා, මැරෙනවා. අමනුෂ්‍යෝ වැඩි වෙනවා, විපත් වැඩි වෙනවා, දුක් වැඩි වෙනවා. වහින්නේ වතුර පොතක් නැහැ. අර ලංකාවෙත් තිබ්බේ අනුරාධපුර යුගයේ පින්වත්නි බැමිණිතියා සාය කියන නියන් සාගතේ අවුරුදු 12ක් පෑවා. අවුරුදු 12ක් පායවුවා. සිතුල්පව්වේ සහ තිස්සමහාරාමේ වැඩ හිටපු මහරහතන් වහන්සේලා 24000ක් එක දවසේ පිරිනුවම් පෑවා. රජරට හිටපු මහරහතන් වහන්සේලා පිරිනුවම් පෑවා. ඒ ලංකාවටත් ඒ වගේ ව්‍යසනයක් ආවා. අනුරාධපුර යුගයේ. එයින් තමයි රහතන් වහන්සේලා බොහෝ අඩු වුණේ. එතකොට පින්වත්නි ඒ වගේම දැන් මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දවසේ මේ වගේ මහා විපතක් ආවෙන් පස්සේ දැන් මොකද්ද මේකට අපි කරන්න කියලා කියනකොට රාජ සභාවේදී කියනවා එක්කෙනෙක් ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ නුවරට වැඩම කරොත් අපේ රටට වැඩම කළොත් මේ
සියලුම කරදර නැති වෙලා යනවා. මේ සියලුම දුක් නැති වෙලා යනවා. ඊට පස්සේ සියලු දෙනා තීරණය කරගත්ත බුදුරජාන් වහන්සේ වඩම්මන්න. තීරණය කරගත්ත දැන් උන්වහන්සේ වෙනකොට ඉන්නේ රජගහ නුවර. රජගහනුවර බිම්බිසාර මහරජුරු හදවා පූජා කරපු වේළුවනාරාමයේ. ඒ වෙලාවේදී ලිච්ඡවි රජදරුවෝ කල්පනා කරනවා අපි කෙලින්ම ගිහිල්ලා බිම්බිසාර රජුරවන්ට කීවොත් සමහර විට අපිට බුදුරජාණන් වහන්සේ වඩම්ම ගන්න දෙන්නේ අවසර. අපි කෙලින්ම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙමු කියලා පිරිසක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ විශාලාව දිහා බලනකොට මේ ලෙඩ හැදිලා පණ ඇද ඇද ඉන්නවා රහත් වෙන්න පින තියෙන කට්ටිය. තවත් පිරිසක් මේ මිය යන්න සූදානම් වෙවි ඉන්නවා අනාගාමී වෙන්න සකදාගාමී වෙන්න සෝවාන් වෙන්න පින තියෙන කට්ටිය. අද තථාගතයන් වහන්සේ වැඩියේ නැත්තම් තථාගතයන් වහන්සේ මේ රටට වැඩියේ නැත්තම් මාර්ගඵල ලබන්නට බොහෝ පින් ඇති පිරිසක් මිය යනවා. විශේෂයෙන්ම කෝටි ලක්ෂයක් සක්වල ආඥා චක්‍රයේ විහිදුවමින් උතුම් රතන සූත්‍ර දේශනාව දේශනා කරන්නට තියෙන ඒ බලය පිහිටවන්න තියෙන එකම භූමිය තමයි විශාලාව. මේ පවත් දැකලා උන්වහන්සේ ආරාධනාව බාරගෙන විශාලාවට වඩින්න තීරණය කළා. රජතුමාට දැනුම් දුන්නා බිම්බිසාර රජතුමාට විශාලාවට බුදුරජාන් වහන්සේ වඩින බවට. ඒ වෙලාවේ බිම්බිසාර රජතුමා දූවගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි විශාලා මහනුවරට වඩිනවද? මහරජ වඩින්නට ඕන. බොහෝ දෙනෙකුට හිතසුව පිණිස. එහෙනම් ස්වාමීනි මම දැනුම් දෙනකන් වැඩ ඉන්න කියලා වේළුවනාරාමේ ඉඳලා ගංගානන් නදියේ මගදේ සීමාව දක්වා පාර සුදු වැලි අතුරුවලා ලද පස්මල් ලිහලා මල් මාලා වලින් දෙපස සරසවලා පුන්කලස් තබලා නොයෙක් නොයෙක් දද පතාක කොඩි එල්ලලා මහා අසිරිමත් විදිහට සැරසුවා. බුදුරජාණන් වහන්සේට කුඩයක් ඇදුවා. මුතු කුඩේ එක ඡත්‍රයක් පිට තවත් ඡත්‍රයක් තවත් කුඩයක්. මහරහතන් වහන්සේලාට එක මුතු කුඩේ ගානේ සකස් කළා. මහා පුද පෙරහැරකින් පංච තූර්ය වාදනයෙන් අසිරිමත් බුද්ධ පූජාවක් පවත්වමින් තථාගතයන් වහන්සේ ගංගානම් නදිය ළඟට වැඩමුවා. විශාලාවේ රජදරුවන්ට පණිවිඩය ආවනවා මම මේ විදිහට බුදුරජාණන් වහන්සේට පූජා කළා ඔබලත් ඒ විදිහට පූජා කරන්න කීවහම ඒ පිරිසත් බුදුරජාණන් වහන්සේට හදපු කුඩයක් පිට කුඩයක් ඔය වගේ ඡත්‍ර 4ක් තියෙනවා. රහතන් වහන්සේලාට ඡත්‍ර 2ක් තියෙන කුඩ. පාර සරසලා ලද පස්මල් ලිහලා පුන්කලස් වලින් සරසලා දිව්‍ය විමානයක් වගේ සැරසුවා. ඊළඟට පින්වත්නි බිම්බිසාර රජතුමා තථාගතයන් වහන්සේට වඩින්නට නැවක් සූදානම් කළා. ඒ නැවේ බුද්ධ ආසනේ පනවලා 500ක් මහරහතුන්ට ආසන පනවලා ඒ සියල්ල සකස් කළා. පින්වත්නි දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ නාගයන්ගේ බලයෙන් අර ගංගාවේ සැඩපහර නතර වුණා. පස්පිවුම් ගංගාවේ හැමතැනම පිපුණා. දෙවිවරු ඒ වෙලාවේදී මේ අසිරිය දැකලා දිව්‍ය ලෝකයේ අගනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා කොඩි වලින් අහස සැරසුවා. බුදුරජාන් වහන්සේ වඩිනකොට දෙවිවරු අහසින් පරසතු මදාරාදී දිව්‍ය මල් ඉසිමින් සිහින් වර්ෂාවක් වසිමින් මහා බුද්ධ පූජාවක් පවත්වාගත් දෙවිවරු පවා බුදුරජාණන් වහන්සේ ගංගානම්
නදියේ මේ මෙගොඩ කෙළවරේ මගදේ ඉඳලා එගොඩ කෙළවර විශාලාවට වඩිනකොට විශාලාවට පා තබනකොටම පින්වත්නි 108ක් මංගල ලකුණු වලින් යුක්ත චක්‍ර ලක්ෂණයක් සිරිපතුලේ ඇති ස්වර්ණ වර්ණ ශරීරයක් ඇති තඹවන්නු නිය පොතු තියෙන මේ තුන් ලෝක ධාතුවේම අසහායම මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත තථාගතයන් වහන්සේ පින්වත්නි විශාලාවට අඩිය තියනකොටම වැස්සවලහක දෙවියෝ වැහි වලාකුළු ගෙනල්ලා විශාලාවට මහා වර්ෂාවක් ඇති කළා. දින 3ක් යනවා ගංගාවේ කෙළවර ඉඳලා මාලිගාවට වටින්න. මේ දින 3 පුරාවටම වැස්සා. බුදුරජාන් වහන්සේ අදිෂ්ඨාන කළා තෙමෙන්න කැමැති කට්ටිය තෙමෙත්වා. තෙමෙන්න අකමැති කට්ටිය නොතෙමෙත්වා. මේ වැස්සෙන් තෙමෙන්න කැමැති කට්ටිය තෙමෙනවා. අකමැති කට්ටිය තෙමෙන්නේ. අර මලකුණු ඔක්කොම හොදගෙන ගියා පින්වත්. ඇටකටු මලකුණු සේරම හොදගෙන ගිහිල්ලා මහා පිරිසිදු පරිසරයක් බවට පත් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වඩිනකොට මොකද වෙන්නේ? අර මලකුණු අල්ලගෙන හිටපු යක්ෂයෝ, പ്രേතයෝ, අමනුෂ්‍යයෝ මේ බුද්ධානුභාව බලයෙන් අර ශරීර අතහැරලා යන්න පටන් ගත්තා. ලං වෙත යදුම් ගානක් ඈතට ගියා. රාජමාලිගාවට වැඩියයින් පස්සේ දැන් මිනිසු සේරම පින්වත්නි අප්‍රමාණ බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඉපිලී ගිහිල්ලා දෙවිවරු දැන් යක්ෂ ප්‍රේතයෝ ගියාට පස්සේ දෙවිවරු අහස පිරෙන්න දෙවිවරු බ්‍රහ්මයෝ භූමස්තගත භූමාටු දෙවියෝ ආකාසට්ටක දේවතාවරු රුක්ෂ දේවතාවරු අහසේ පිරිලා නාගයන් නාගරාජයන් මේ විදිහට ඇවිල්ලා ඒක රාශි වෙලා ඉන්නවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ දෙවියන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ අහපු ප්‍රශ්නේ තමයි මේ සූත්‍රයේ මුලට වෙන්නේ. යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු වාසිතා තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝ තමානුසියා පජාය දිවාච රත්තෝච හරන්ති යේ බලින් තස්මාහි නේරක්කත අප්පමත්තා කියලා මේ ගාථා දෙකෙන් බුදුරජාණන් වහන්සේ දෙවියන්ගෙන් අහනවා යානීද භූතානි මෙතන හාත්පස අහසේ පොළවේ හැමතැනම එකතු වෙලා ඉන්නා වූ මේ දෙවියෝ යම්තා ඒ දේවතා දෙවියන් යානීද භූතානි සමාගතානි මේ දේව සමාගමන නැත්නම් මේ දේව පිරිස බුම්මානි වායානි වන්තලික්කේ පොළවට අහසට දිව්‍ය ලෝකවලට අධිපති දෙවිවරු ගෙන් අහනවා සබ්බේව භූතා සුමනා භවන්තු. ඇයි සියලු දෙවියන්ගෙන් අහනවා ඇයි මේ මිනිසුන්ට මෛත්‍රී කරේ නැත්තේ? මේ මිනිසුන් දිහායි බැලුවේ නැත්තේ කියලා අහනවා. දැන් දෙවියන්ට මිනිස්සු පුද පූජා කරනවානේ ඇයි බැලුවේ නැත්තේ කියලා. ඊළඟට අහනවා ඇයි මේ දෙවියන්ට මෙත්තං කරෝතමා නුසියා පජාය ඇයි මේ මනුස්ස ප්‍රජාවට මෛත්‍රී කරේ නැත්තේ කියලා අහනවා. කවුද මේ අහන්නේ? බුදුරජාණන් වහන්සේ දෙවියන්ගෙන් අහනවා. ඇයි මේ මෙච්චර මිනිසුන්ට මේ වගේ විපතක්
මෙච්චර මේ මිනිසුන්ට මේ වගේ දුකක් මේ වගේ කරදරයක් එනකන් ඇයි බලාගෙන හිටියේ? ඇයි මේ මිනිසුන්ට මෛත්‍රී කරේ නැත්තේ? මිනිස් ප්‍රජාවට ඇයි බලන්න? බොහෝ නියගයක් ඇවිල්ලා දුර්භික්ෂ බියක් ඇති වුණා. ඊළඟට ලෙඩ හැදෙන්න පටන් ගත්තා. කේක ලෙඩ. දැන් අද කාලෙත් තියෙනවනේ. නේ? අද කාලෙත් තියෙනවා එක එක පැති වලට වැස්ස නැහැ. වහිනා වැඩි සමහර විට. සමහර විට ලෙඩ එක එක જાතිය ලෙඩ තියෙනවා. ඒ ලෙඩ හැදිලා මානසිකව විඳවනවා. හිතින් දුක් විඳිනවා. ඊළඟට යක්ෂ භූත പ്രേත අමනුෂ්‍ය පිසාචින් වැහිලා බොහෝ මිනිසු දුක් විඳිනවා. අපි දැකලා තියෙනවා එහෙම. ඉතින් අහනවා ඇයි මේ මිනිසුන්ට මෙත්තං කරෝතමා නුසියා පජාය ඇයි මේ මිනිසුන්ට මෛත්‍රී කරේ නැත්තේ? දිවාච රත්තෝච හරන්ති යේ බලින්. දවල් රෑ දෙකේම ඇයි රැක්කේ නැත්තේ? හරන්ති යේ බලින් මේ මිනිස්සු දෙවියන්ට බලි පූජා කරනවා. දෙවියන්ට එක එක පූජා කරනවා මේ මිනිස්සු. දැන් අද ලංකාවේම උනේ කොච්චර දෙවියන්ට බුද්ධ පූජාවට වඩා සමහර මිනිස්සු දේව පූජාවල් කරනවා. ඉතින් එදා විශාලා මහනුවර මේ ප්‍රශ්නේ එනකොට දෙවියන්ට කියා පහන් දැල්ල සුවඳ දුම් අල්ලාල්ල බාරහාර වෙමින් පළතුරු වට්ටි පූජා කරමින් කිරියාර පූජා කරමින් දෙවියන්ට එක එක බලි පූජා තිබ්බා. ඊළඟට පින් කර සමහර පිරිස පින් දෙනවා. ඒ දෙවියෝ ඇයි අහක බලාගෙන හිටියේ කියලා අහනවා. දැන් අද කාලේ වුණත් මිනිස්සු දෙවියන්ට බොහෝ පුද පූජා කරනවා. දෙවියන්ට පින් කරලා පින් දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හැව්වේ දෙවියන්ගෙන් මෙච්චර කරද්දිත් මිනිස්සු ඇයි මෙහෙම විපතක් වෙනකම් මිනිස්සු දිහා බලන්නේ නැතුව හිටියේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර දෙවියන්ට අර මිනිසුන්ට හැම කෙනාටම උන්වහන්සේ සත්‍යක්‍රියා ශීර්ෂයෙන් ආශිර්වාද කිරීම පටන් ගත්තා. ඒ ආශිර්වාද කරපු ගාථාව තමයි අපි මාතෘකාව කරගත්තේ. මොකද්ද? යං කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේසු වායං රතනම් පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. යං කිංචි විත්තං ඉදවා හුරංවා යං ධනයක් ඇත්තං විත්තං කියන්නේ ධනයට. එතකොට යම් ධනයක් ඇත්නම් ඉදවා හුරංවා මෙලව පරලොව මේ ලෝකේ යම් ධනයක් ඇත්නම් පරලොව යම් ධනයක් ඇත්නම් සග්ගේසු ආයං රතනම් පනීතං දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල මනුස්ස ලෝකේ නාග ලෝකේ පිටසක්වල වල යම් රත්නයක් ඇත්නම් සග්ගේසු ආයං රතනම් පනීත ප්‍රනීත යම් රත්නයක් ඇත්නම් යම් මණිකක් ඇත්නම් ආන්ගේ සියලුම ධනයන්ට වඩා ආන්ගේ සියලුම මණික් වලට වඩා තථාගතයන් වහන්සේ නනෝ සමං අත්ති තථාගතේන තථාගතයන් වහන්සේට සමාන රත්නයක් මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. ඉදම්පි බුද්දේ රතනම් පනීතං මේ ලෝකේ තියෙන සියලුම ධන දාන්‍ය සම්පත් සියලුම මණික් ඒ සියල්ලට වඩා බුද්දේ රතනම් පනීතං බුද්ධ රත්නේ නම් වූ මණික ශ්‍රේෂ්ඨයි. මේ හැමතෙම වඩා බුද්ධ රත්නේ නම් වූ මණික ශ්‍රේෂ්ඨයි. ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝ
මේ සත්‍ය වචනයක්. මේ ඇත්තක්මයි. ඒතේන සච්චේන සුවත්තියෝතු. මේ සත්‍යානුභාව බලයෙන් මේ සත්‍ය වචනයෙන් සියල්ලෝ සුවපත් වේවා. ඔබ සුවපත් වේවා. සියලු දෙනා සුවපත් වේවා කියලා උන්වහන්සේ ආශිර්වාද කළා. එතකොට උන්වහන්සේ ආශිර්වාද කළේ කවුරු ගැන කියලාද? උන්වහන්සේ ගැනම කියලා ආශිර්වාද කළේ. අන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය මේ සත්‍යක්‍රියාව කරනකොටම මහ පොළොවටවත් මේ බුද්ධ වචනේ අහගෙන ඉන්න බැරි වුණා. මහ පොළොව පවා කම්පා වෙමින් සාදුනාද පවත්තන ආකාරයට ප්‍රීතිഘോഷා පැවැත්තුවා. අහසේ අකුණු හඬ පුපුරන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ සත්‍ය වචනයක්. මේ සත්‍ය වචනෙන් සෙත් වේවා. රතන සූත්‍රයේ පින්වත්නි අනික් ගාථා නැතත් ඔය ගාථාව විතරක් අමනුෂ්‍යෙක් වැහිලා ඉන්න කෙනෙකුට ඔය ගාථාව වතුර ටිකකට කියලා ඔය ගාථාව 3-4 පාරක් 7 සැරයක් විතර කියලා අමනුෂ්‍ය වැහිලා ඉන්න කෙනෙක්ගේ ඇඟකට දැම්මොත් අර අමනුෂ්‍යයාට දැනෙන්නේ හරියට ලෝදිය හිනවා වගේ. ඒ අතෑරලා යනවා ආයේ පලාතට එන්නේ. ලෙඩ වෙලා ඉන්න කෙනෙකුට ඔය ගාථාව විතරක් කියලා උදේ හවස කියා ඕකෙන් පිරිත් පැන් දුන්නොත් මාසෙයන්ට කලින් ලෙඩ හොඳ වෙනවා. කෝ අපි කරනවද? කරනවද අපි? අපි කරන්නේ ඒවා. කරන්නේ එහෙනම් ඔන්න පින්වත්නි මහා බලයක්. ඊළඟට වැස්සක් නැති පැත්තකට ගිහිලා මේක කිව්වොත් වහිනවා. ඒ තරම් මේ බුද්ධානුභව බලයක්. එදා පින්වත්නි මේ විශාලා මහනුවර ප්‍රශ්නේදී විශාලා මහනුවර වැසියෝ කරන්න පුළුවන් ඔක්කොම කළා. කොච්චර මන්ත්‍ර ශාස්ත්‍රයක් තිබ්බද කියනවා නම් සමහර මන්ත්‍ර තියෙනවා. ඒ මන්ත්‍රේ කිව්වහම අහසින් යන්න පුළුවන්. මේ මන්ත්‍ර බලයෙන්. සමහර මන්ත්‍ර තියෙනවා අතට ඖෂධයක් අරගෙන මන්ත්‍රය කිව්වහම නොපෙනී යන්න පුළුවන්. සමහර මන්ත්‍ර තියෙනවා කෙනෙක්ගේ ඉස්සරහට ගිහිල්ලා කියලා මූණ දිහා බලාගෙන ඉන්නකොට එයා හිතනෙව්ව තේරෙනවා. තව මන්ත්‍ර තිබ්බා මන්ත්‍රේ කියලා ඊතලයකින් අහසට විද්දොත් වහිනවා. දැන් බලන්න මේ දුර්භික්ෂ එනකොට ඔය විදිහටත් කළා. වැස්ස නැහැ. සමහර විට ඊතලයට මතුරුලා විද්දොත් සමහර වෙලාවල ගිනි වහිනවා. ඒ වගේ මන්ත්‍ර ශාස්ත්‍රයේ තිබ්බා එකක්වත් ඇහුවේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ ගාථාව කියනකොට අමනුෂ්‍යෝ ගිය දිහාක්වත් නැහැ. ගිය පළාතක්වත් නැහැ. ඈතට යන්න ගියා. ඉතින් පින්වත්නි මේ රතන සූත්‍රයේ ගාථා වල මහා අර්ථයක් තියෙනවා. එක එක ගාථාවල කෝටි ලක්ෂයක් සක්වල මේ රතන සූත්‍රයේ බලය පිහිටලා තියෙන්නේ. ආඥා චක්‍රය පිහිටලා තියෙන්නේ සක්වල කෝටි ලක්ෂයක්. ගොඩක් ඔන්නේ ওই ගාථාව විතරක් කිව්වත් ඇති. පින්වත්නි සඳහන් කළේ මෙලව පරලොව දෙව්ලොව මනුලොව නාගලොව පිටසක්වල වල්වල කොහේ හෝ යම් රත්නයක් ඇතනම් ඒ සියලු රත්නවලට වඩා බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි. රත්න කිව්වහම රත්න කියන්නේ මණික් වලට. සිංහලෙන් රුවන් කියලා කියනවා. එතකොට පින්වත්නි රත්න දැන් අද කාලේ තියෙන මණික් කොහමද? ඒක මණිකක්ද කියලා බලන්නේ ටෝච් එක අල්ලලා. ඒ කියන්නේ අද කාලේ මණික් වල ළඟ තියෙන දේවල්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ කාලේ තිබ්බා දැන් ওই රුවන්වැලි සෑය එහෙම ධාතු ගර්භේ 4 පැත්තේ මණික් ගල් 4ක් තියලා තියෙනවා. මේ ෆෑසර් ලයිට් එකක් පත්තු කරා වගේ හැම වෙලේම රුවන්වැලි සෑය ධාතු ගර්භය ආලෝකමත් වෙලා තියෙනවා. ඊළඟට සේරුවාවිල චෛත්‍යයේ ඒ උත්තර
සාමණේර රහතන් වහන්සේ ඒ සුමන සාමණේර රහතන් වහන්සේ හිමාලයට ගිහිල්ලා මණික්ගල් 4ක් ගෙනාව ධාතු ගර්භේ තියන්න. ඒ මණික්ගල් 4න් හැම වෙලේම එළිය විහිදෙනවා ආලෝකයට. එදා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවන් පස්සේ බුදු පිළිම හදලා ඒ නිල් මණික් තමයි ඇස්වලට තිබ්බේ. ඒ වයින් ආලෝක විහිදෙනවා. දැන් චක්‍රවර්ති රජෙකුට තියෙනවා මණිකක්. ඔහුගේ වාහනේ යනකොට යොදුනක් දුරට, ඒ කියන්නේ හැතැම්ම 16ක් දුරට ආලෝකේ පැතිරෙනවා මේ මණිකෙන්. කොච්චර වටිනවද එතකොට නේ? ඒ වගේ මණික් තියෙනවා. තව තියෙනවා උදක ප්‍රසාද මාණික්කය කියලා. ඒ මණිකක් තියෙනවා. ඒ මණික ඕනම බොර වතුරකට දැම්මහම පිරිසිදු වෙනවා. වතුර පිරිසිදු කරන මණිකක්. ඒවා මහා පින්වන්තයන්ට ලැබෙන්නේ ඒවා. තව තියෙනවා චින්තාමේ මාණික්කය කියලා එකක්. සක්විති රජෙකුට ලැබෙන්නේ. ඒ මණික අතේ තියාගෙන හිතුවොත් හිතන දේ හම්බ වෙනවා. හිතන්න විතරයි ඕනේ. මට අහවල් දේ ඕන, අහවල් දේ ඕනේ කියලා. මට අහසින් යන ඇතෙක් ඕනේ කියලා හිතුවොත් ඒ වෙලෙම අහසින් යන ඇතෙක් අහසින් එනවා හිමාලයේ ඉඳලා. අහසින් යන අජානීය අස්වැක් ඕනේ කියලා හිතුවොත් ඒ මොහොතේ වෙනවා. ඒක තමයි චින්තාමේ මාණික්ක කියන්නේ. ඊළඟට තියෙනවනේ අර කුසරජ්ජුරුවන්ට සක්‍රය ඇවිල්ලා මූණට ඇල්ලුවේ මණිකක් මතකයිද? කුසරජ්ජුරුවන්ගේ මූණ කැවුම් ගෙඩියක් වගේ තිබ්බ කියලා අපේ බෝධිසත්වයන් වහන්සේගේ අර සසර කරපු අකුසලයකට. ඊට පස්සේනේ සක්‍රය ඇවිල්ලා අට්ටවංක මාණික්කයේ මූණට ඇල්ලුවේ. අන්න ඒ මණික මූණට ඇල්ලපුවාම පින්වත්නි මූණ ලස්සන වුණා. අද කාලේ එහෙම තිබ්බනම් ලස්සන වෙන්න උපාසකම්මලාට ඉතින් වටිනවා. ඒ වගේ මණික් චක්‍රවර්ති රජෙකුට චක්‍ර රත්නය කියලා මණිකක් ලැබෙනවා. මේ ලෝක ධාතුවේ ඕන තැනකට යන්න පුළුවන්. ඒ මණික ළඟ තියාගත්තාම මාණික රත්නය කියලා බොහෝ මණික් ලැබෙනවා. ඊළඟට හත්ති රත්නය කියලා අහසින් යන්න පුළුවන් ඇතෙක් ලැබෙනවා. දැන් අරව අප්‍රාණික රත්න, මේවා සප්‍රාණික රත්න, පණ තියෙන රත්න. ඊළඟට අස්ව රත්නය කියලා ආජානි අස්වැක් ලැබෙනවා. ඊළඟට පින්වත්නි ගෘහපති රත්නය කියලා මහා පඬිරුවණක් බඳු වූ ඥානවන්ත පුරෝහිත බ්‍රාහ්මණෙක් ලැබෙනවා. පුත්ත රත්නය කියලා ඕනම සතුරු සේනා මැඩලන්නට පුළුවන් බල සම්පන්න පුත්තු 1000ක් ලැබෙනවා. සක්විති රජෙකුට මේවා රත්න. ඊළඟට ස්ත්‍රි රත්නය කියලා සක්විති රජෙකුට ලැබෙනවා. ස්වාමියා ඉක්මවා සිතුවිල්ලකින්වත් අන්‍ය පුරුෂයෙක් ගැන හිතන්නේ නැති සියලුම ස්ත්‍රී ගුණයන්ගෙන් යුක්ත කේශ කල්යාණ, දන්ත කල්යාණ, චවි කල්යාණ, වයස් කල්යාණ, මාංශ කල්යාණ යන පංච කල්යාණෙන් සමන්නාගත ස්ත්‍රියක් ලැබෙනවා. ඒ ස්ත්‍රී රත්නයයි. ඊළඟට පුරුෂ රත්නය තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම වෙන්නේ. පුරුෂ රත්නයේදී ගිහිව ඉන්නවා පුරුෂ රත්නයක්, පැවිදි වෙච්ච පුරුෂ රත්නය ඉන්නවා. ගිහිව ඉන්න පුරුෂ රත්නය තමයි චක්‍රවර්ති රජෙක්. සක්විති රජෙකුටයි ඔය කියන සියලු සම්පත් ලබන්නේ. ගිහිගේ හැරදමා පින්වත්නි, ගිහිගේ හර දැම්මොත් එහෙම ඒ මහා පුරුෂ ලක්ෂණ ඇති මහා පුරුෂයෙක් අනිවාර්යෙන්ම ලෞතර බුද්ධත්වයටපත් වෙනවා. පින්වත්නි අර සක්විති රජෙක් වුණත් කෙලෙස් සහිත කෙනෙක්. පින්වත්නි නික්ලේශී රහතන් වහන්සේලාගේ ගුණය අනන්තයි. සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව අනන්තයි. මේ දඹදිව තලයට කල්පයක් තිස්සේ වහින වැහි බින්දු එක සෙනෙන් ගණන් කරන්න පුළුවන් කිය. ඒ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වගේ මහානුභාව සම්පන්න මහරහතන් වහන්සේලා කෝටි ගාණක් එකතු කළත් ඒ කෝටි ගානෙම එකම එක පසේ බුදුරජාණන් වහන්සේගේ ගුණයට සමාන කරන්නවත් බෑ. ඒ අනන්තයි. පසේ බුදුරජාණන් වහන්සේලා මුළු පොළවම වැහෙන්න එකතු කළත් පින්වත්නි එකම එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ගේ ගුණය අනන්තයි, අප්‍රමාණයි. තථාගතයන් වහන්සේගේ ගුණය මෙච්චරයි කියන්න බෑ. මේ
තුන් ලෝක ධාතුවේම පිටසක්වල කොහෙවත් බුද්ධ රත්නයට සමාන රත්නයක් නැහැ. මේක සත්‍ය වචනයක්. එතකොට බුදුරජාන් වහන්සේමයි වදාළේ මේ සත්‍ය වචනේ බලයෙන් සෙත් වේවා කියලා. අන්න එහෙනම් මේක සත්‍යයක්මයි. අපිට පුළුවන් පින්වත්නි මේ ගාථාව විතරක් හරි කටපාඩම් කරගෙන ඔය ස්පිතාලවල ලෙඩ වෙලා ඉන්න කෙනෙක් ළඟට ගිහිල්ලා කිව්වොත් ලෙඩේ හොඳ වෙනවා. මැරෙන වෙලාවේදී කිව්වොත් එයාගේ හිත ඒ තුල පහදලා සුගතිය උපදිනවා. ලෙඩ රෝග තියෙන කෙනෙකුට මේක කිව්වොත් ඒවා දුර වෙලා යනවා. අර විශාලා මහනුවර මේ ගාථාව කියද්දිම ඔක්කොම දෝෂ ඉවරයි. අනිත් ටික කියන්න නෙවෙයි. මේ ගාථාව කියද්දිම භාගයක් මාර්ගඵල ලැබලා. එහෙනම් පින්වත්නි සියලු රෝගවලට ඒ වගේම සියලු බය දුර්භික්ෂ අමනුස්ස මේ හැම දෙයකටම කොඩි වින බන්ධන මාරක බාධක අපල මේ ඔක්කොටම මේ ගාථාම් ප්‍රමාණවත්. අද බලපුවාම උදේ ගෙදරින් ආවොත් හවසේ ආයිද කියලා විශ්වාස නැහැ. ඒ තරම් අනතුරු බෝම්බ පිපිරින් රියානතුරු. අපි ගෙදරින් එනකොට මේක කියාගෙන එන්න ඕන. මේ ගාථාව විතරක් හරි. වාහනයකට නැංගාම කියන්න ඕන මේ බලයෙන් සෙත් වේවා. ආයි මොකක්වත් වෙන්නේ නැහැ. දීර්ඝායස ලබනවා. එහෙමනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේට සමාන රත්නයක් මෙලව පරලොව දෙව්ලොව මනුලොව කොහෙවත් නැහැ. ඒ උතුම්ම රත්නේ බුද්ධ රත්නයයි අරහන් සම්මා සම්බුද්ධ ආදී අනේක ගුණයන්ගෙන් යුක්ත අසම සම වූ බුදුරජාණන් වහන්සේමයි මේ ලෝකයේ උතුම්ම රත්නය. ඒ සත්‍ය වචනයෙන් බණ ඇහුව ඔබත් මමත් අපි හැමදෙනාම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධානුස්සතිය වැඩන ආකාරයට මේ ධර්ම ශ්‍රවණයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතේ අපමණ පැහැදීමක් ඇති කරගෙන ධර්ම ශ්‍රවණී කළා. මේ සත්‍ය වචනෙන් ඔබ හැමදෙනාගේම කායික රෝගාබාධ මානසික රෝගාබාධ දුරු වෙලා නිරෝගී සම්පත්තින් දිගාසිරි සම්පත්තින් සැලසිලා සුවසේ පාරමී සීර්ෂයන් සපුරා ගොස් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා